අයිබෝවන් පුතා අපි ගිය සතියේ කතා කරේ 16 වෙනි පාඩම මේ 16 වෙනි පාඩමේ පළමු කොටස මම එදා කරා. එතන කතා කරා මේ කලමනාකරුවේ ගනු ලබන තීරණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා කියලා. අපිට පුළුවන් කිව්වා කලමනාකරුවේ ගනු ලබන තීරණ කෙටි කාලීන තීරණ සහ දිගු කාලීන තීරණ කියලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් කියලා. එතන මේ 16 වෙනි පාඩමෙන් සාකච්ඡා කරනවා කිව්වේ කලමනාකරුවන් ගනු ලබන දිගු කාලීන තීරණ ගැන. හරි ඔයාගේ ටියුට් එක ගන්නකෝ. ටියුට් එක ගන්න අතට එතන මම මුලින්ම ඔයාලට කතා කරා කෙටි කාලීන තීරණ කියන්නේ මොනවද? ඒ වගේම දිගු කාලීන තීරණයක් කියලා කිව්වේ වර්ෂ ගණනාවක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ගනු ලබන තීරණයක් වෙන්න පුළුවන් කිව්වා. වර්ෂ ගණනාවක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් යම්කිසි ආයෝජන කටයුත්තක් සිදු කිරීමට අපි කිව්වා දිගු කාලීන තීරණයක් කියලා. ඒ වගේම ඔයාලට මම නෝට් කරා කලමනාකරුවන් ගනු ලබන දිගු කාලීන තීරණ තමයි වැදගත්ම තීරණ කියලා. ඊළඟට ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියලා. ඔයාලට දෙවෙනි පිටුවේ මම සාකච්ඡා කරා ආයෝජන තීරණ ක්‍රියාවලිය කියලා. එතන මම කතා කරේ ආයෝජනය තෝරගන්නකොට විකල්ප ආයෝජන හඳුනා ගන්න ඕනේ කිව්වා. මගේ ළඟ සල්ලි කොටසක් තියෙනවා. මං ඒ මුදලින් කරන්නේ මොකද්ද? විකල්ප අවස්ථා මොනවද කියලා මුලින්ම හඳුනා ගන්න ඕනේ. මම සිල්ලර කඩයක් දානවද? තොගවැල් සලක් දානවද? එහෙම නැත්නම් රූපලාවන්‍යකාරයක් දානවද? යන්ත්‍රයක් මිලදී ගන්නවද? අන්න ඒ විදිහට විකල්ප ආයෝජන හඳුනා ගන්න ඕනේ කිව්වා. ඊළඟ කතා කරේ මුදල් ප්‍රවාහ ස්ථිමේන්තු කරන්න ඕනේ කියලා. මට කොච්චර මුදලක් ආයෝජනය කරන්න ඕනද? කොච්චර මුදලක් ගලාගෙන එයිද? මෙන්න මේ විදිහට මුදල් ප්‍රවාහ ස්ථිමේන්තු කරන්න ඕනේ කිව්වා. ඊළඟ කතා කරේ විකල්ප ආයෝජන ඇගීමට ලක්වීම. දැන් විකල්ප අවස්ථා 3-4ක් තියෙනවා. එහෙනම් සුදුසු එක තෝරගන්න මේ විකල්ප ආයෝජන ඇගීමට ලක් කරන්න ඕනේ කිව්වා. අවසානට සුදුසු ව්‍යාප්තිය තෝරාගෙන ක්‍රියාත්මක කරන්න කිව්වා. මේ ආයෝජන තීරණ ක්‍රියාවලියේ වැදගත්ම පියවරයන් දෙකයි කිව්වා. වැදගත්ම පියවරයන් දෙකක් තියෙනවා කිව්වා. ඒක එකක් තමයි මුදල් ප්‍රවාහ ස්ථිමේන්තු කරන එක. මුදල් ප්‍රවාහස්තමේන්තු කරන එක හරියටම කරගන්න ඕනේ කිව්වා. එහෙම නැත්නම් අපි බජට් එකට කොච්චර මුදලක් යොදන්න ඕනද? කොච්චරක් මුදල් ලැබෙනවද කියලා හරියටම තක්සේරු කරගන්න ඕනේ. නැත්නම් ගනු ලබන තීරණේ වරදින්න පුළුවන් කිව්වා. ඊළඟ තුන්වෙනි එක තමයි විකල්ප ආයෝජන ඇගීමට ලක් කරන්න ඕනේ. විකල්ප අවස්ථා දෙක තුනක් තියෙනවා. අපිට කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනවා. අන්නේ අවස්ථා ඇගීමට ලක් කරන්න ඕනේ කොහොමද සුදුසුම ව්‍යාපෘතියක තෝරගන්න. ඒ සඳහා භාවිත කරන්න පුළුවන් ක්‍රම තුනක් අපි සාකච්ඡා කරනවා තියෙනවා. උසස් පෙළ දරුවන්ගේ විකල්ප ආයෝජන ඇගීම් ලක් කිරීම තන් ලක් කරන්න පුළුවන් ක්‍රම තුනක් තමයි එක්සෑම් එකේ බලාපොරොත්තු වෙන්නේ. ඒක එකක් තමයි පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. පේබැක් පීරියඩ් කිව්වා. ඊළඟ තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. අන්තිම එක අපි ගියේ සුද්ධ වර්තමානයේ. සුද්ධ වර්තමානයේ net present value එක. එනමුත් අපි ගිය සතියේ මේක සරල අදහසක් කිව්වේ එතනින් කිව්ව වැදගත්ම පියවරයන් දෙකයි කියලා. මුදල් ප්‍රස්තමේන්තු කරන එකයි. විකල්ප ආයෝජන ටැගින් ලක්වන එකයි. අපි දෙවෙනි එක කතා කරන්නේ නැහැ. තුන්වෙනි පටන් ගත්තේ විකල්ප ආයෝජන ටැගීම ලක් කිරීම. විකල්ප අවස්ථා දෙක තුනක් තියෙනවා. ඒකෙන් සුදුසුම ප්‍රොජෙක්ට් එක තෝරගන්න භාවිත කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා කිව්වා. එකක් පිළිගෙවුම් කාලය, ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සහ සුද්ධ වර්තමානයේ කියලා. ඒකෙන් මම ගිය සතියේ සාකච්ඡා කරේ පිළිගෙවුම් කාලය. මේක සාකච්ඡා කරා. පිළිගෙවුම් කාලය කියලා කිව්වේ යෙදූ මුදල ආවරණය වීමට ගත වෙන කාලය. මම ව්‍යාපෘතික රුපියල් ලක්ෂයක් විතර දුවා. මේක ආවරණය වෙන්න කොච්චර කාලයක් යනවද? මට රුපියල් 20000 ගාණක් ලැබෙනවා නම් ලක්ෂයේ 20000 ගාණක් හම්බ වෙනවා නම් අවුරුදු 5ක් යනකොට යෙදූ මුදල ආවරණය වෙනවා. ඒකට අපි කිව්වා පිළිගෙවුම් කාලය කිව්වා. මේ විදිහට හැම අවුරුදු 20000 ගාණක් ලැබෙන්නත් පුළුවන්. නැත්තම් මුදල් ප්‍රවාහ අසමානව ලැබෙන්නත් පුළුවන් කිව්වා. පළවෙනි අවුරුද්දේ 20000යි, දෙවෙනි අවුරුද්දේ 30000යි, ඊළඟ අවුරුද්දේ 50000යි. ඒතර 20000යි 30000යි 50000යි ඊළඟට 50000ත් එක්ක ලක්ෂය සම්පූර්ණ වෙනවා. එළම් පිළිගෙවුම් කාලය අවුරුදු 3යි.
ඒ විදිහට හොයලා ගත්තා. යෙදු මුදල ආවරණය වීමට ගත වන කාලෙට අපි කිව්වා පිළිගෙවුම් කාලය කියලා. එහෙනම් විකල්පායෝජන ඇගීමට ලක් කිරීමේ ක්‍රම තුනයි. එකක් පිළිගෙවුම් කාලය. අද කතා කරන්න යන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය, accounting rate of return. අද පුතා අපි බලමු ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. තව එකක් තියෙනවා සුද්ධ වර්තමානගේ NPV net present value. අද අපි කතා කරමු ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයයි සුද්ධ වර්තමානගයයි. ටියුට් එකේ ගන්න පුතා 7 වෙනි පිටුවේ තියෙනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. එහෙම නැත්නම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය, සාමාන්‍ය ඉපයුම් අනුපාතය කියලා. accounting rate of return. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. එතන මම ඔයාලට ඉඩක් තියලා තියෙන බලන්න රූල් දෙකක්. රූල් දෙකක් ඉඩ තියලා තියෙනවා. එතන අපි ලියාගෙන ඉමුකෝ. එතන පුතා ලියා ගන්න ඔයා මෙහෙම 7 වෙනි පිටුවේ මුලින්ම රූල් දෙකක් ඉඳ තියලා තියෙනවා. එතන ලියන්න යෙදු ආයෝජනයේට කොපමණ ප්‍රතිලාභයක් ලැබෙයිද යන්න මෙම අනුපාතයෙන් අදහස් වේ. යෙදු ආයෝජනයට කොපමණ ප්‍රතිලාභයක් ලැබෙයිද යන්න මෙම අනුපාතයෙන් අදහස් වේ. අපි බලමු තා මේක ගණනය කරගන්නේ කොහොමද කියලා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය දැන් පුතා මෙතන කරන්නේ අපි ව්‍යාපෘතියෙන් අවුරුදු කිහිපයක් කරලා අපි බලාපොරොත්තු වෙනවා ලාභයක් උපයා ගන්න. බලාපොරොත්තු වෙනවා. අපි දුම් ව්‍යාපෘතිය කරන්න හිතන් ඉන්නේ අවුරුදු 4ක් කියලා. වර්ෂ 4ක්. පළවෙනි අවුරුද්දේ හම්බෙනවා රුපියල් 20000ක සුද්ධ ලාභයක්. 20000ක සුද්ධ ලාභයක් හම්බෙනවා. ඊළඟ අවුරුද්දේ හම්බෙනවා රුපියල් 30000ක සුද්ධ ලාභයක්. තුන්වෙනි වර්ෂයේ ලැබෙනවා රුපියල් 50000ක සුද්ධ ලාභයක්. හතරවෙනි වර්ෂයේ ලැබෙනවා රුපියල් ලක්ෂයක සුද්ධ ලාභයක්. ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒකට සල්ලි ආයෝජනය කරාම මට ලැබෙන සුද්ධ ලාභය තමයි පළවෙනි අවුරුද්දේ 20000යි, දෙවෙනි අවුරුද්දේ 30000යි, තුන්වෙනි අවුරුද්දේ 50000යි, හතරවෙනි වර්ෂයේ ලක්ෂ 4ක සුද්ධ ලාභයක් ලැබෙයි කියලා මම අපේක්ෂා කරනවා. දැන් සුද්ධ ලාභය කිව්වහම අපේ 2022 දරුවන්ට පොඩි අදහසක් තියෙනවා. සමීකරණ පාඩමේ ගණනය කරා පොඩි ආදායම් ප්‍රකාශික සුද්ධ ලාභය. දැන් දෙක ඇති ආදායමේ විවිධ මට්ටම් කරලා සුද්ධ ලාභය ලැබුවා. හරි. අපි හිතමු මෙයාගේ වර්ෂ 4 සුද්ධ ලාභය මෙහෙම දීලා තියෙනවා. මට හොයා ගන්න ඕනේ සාමාන්‍යයෙන් සුද්ධ ලාභය කීයද? සාමාන්‍ය ඇවරේජ් එකක් වශයෙන් කොච්චර සුද්ධ ලාභයක් උපිනවද කියලා. එතකොට ඔයා කරන්න ඕනේ වර්ෂ 4ෙම සුද්ධ ලාභය එකතු කරලා 4ෙන් බෙදාගත්තා නම් මට හොයන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් වශයෙන් තියෙන ලාභය කියලා. දැන් ව්‍යාපෘතියේ මේකේ හැටින්න 20000යි 30000යි 50000යි ලක්ෂයයි. අසමාන සුද්ධ ලාභයක් තමයි තියෙන්නේ. නමුත් මට හොයා ගන්න ඕනේ සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් වශයෙන් ව්‍යාපාරයේ උපින සුද්ධ ලාභය කියලා. එතකොට මම කරන්නේ පළවෙනි අවුරුද්දේ 20000යි, මේ 30000ත් එක්ක 50000යි, මේ 50000ත් එක්ක ලක්ෂයයි, මේ ලක්ෂයත් එක්ක ලක්ෂ දෙකයි. මගේ සාමාන්‍ය සුද්ධ ලාභය හොයා ගන්න ඕනේ මට. මම වර්ෂ 4ෙම උපයන ලක්ෂ 2ක ලාභයක්. වර්ෂ 4ෙම මම උපයනවා ලක්ෂ 2ක ලාභයක්. මට එක අවුරුද්දක සාමාන්‍ය හොයා ගන්න ඕන නම් මම අවුරුදු 4ක් වෙනකොට මම 4ෙන් බෙද. ලක්ෂ 2 4ෙන් බෙදුවාම මට සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් වශයෙන් 50000ක සුද්ධ ලාභයක් ඇති. මම උපයන සාමාන්‍ය සුද්ධ ලාභය තමයි 50000. හරි. එහෙනම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයන්නේ
සාමාන්‍ය බදුපසු සුද්ධලාභය. සාමාන්‍ය බදුපසු සුද්ධලාභය. සාමාන්‍ය බදුපසු සුද්ධලාභය. දැන් ගොඩක් වෙලාවට ඔයාලා කවුරුත් තාම දන්නේ නැති වෙදි බදුපසු සුද්ධලාභය කියන්නේ මොකක්ද කියලා. නමුත් සාමාන්‍ය සුද්ධලාභය කියලා හිතන්නකො. බද්දක් තියෙනවා. ඒ බද්ද අඩු කරාට පස්සේ ලැබෙන ලාභය. හරි. සාමාන්‍ය බදුපසු ලාභය කියලා කිව්වේ වර්ෂ 4ක් නම් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. අවුරුදු 4ෙම සුද්ධලාභ එකතු කළා. 4ෙන් බෙදනවා. එතකොට සාමාන්‍ය සුද්ධලාභය කීයද කියලා. එහෙනම් ඔයා කරගන්න ඕනේ සාමාන්‍ය බදුපසු සුද්ධලාභයෙන් සාමාන්‍ය ආයෝජනෙ බෙදන්න ඕනේ. සාමාන්‍ය ආයෝජනෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 100ට. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය වෙන සමීකරණය තමයි සාමාන්‍ය බදුපසු සුද්ධලාභයෙන් සාමාන්‍ය ආයෝජනෙ බෙදන්න ඕනේ. සාමාන්‍ය ආයෝජනය බෙදලා 100න් වැඩි කරා නම් ඔයාට හොයන්න පුළුවන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කීයද කියලා. හරි එහෙනම් අපි ලියා දීමුකෝ. ගණ්ඩවලගේ ටියුට් එකේ තියෙනවා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි. ඒ දක්වා තියෙනවා. එතනින් පස්සේ කියන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි 7 වෙනි පිටුවේ උඩියර සාමාන්‍ය බදුපසු සුද්ධලාභය. සාමාන්‍ය බදුපසු සුද්ධලාභය බෙදන්න සාමාන්‍ය ආයෝජනයේ සාමාන්‍ය බදුපසු සුද්ධලාභය බෙදන්න සාමාන්‍ය ආයෝජනයෙන් වැඩි කරන්න 100. වැඩි කිරීම 100. ඊළඟ දින බලන්න සාමාන්‍ය බදුපසු සුද්ධලාභය කියනවා. සාමාන්‍ය බදුපසු සුද්ධලාභය කියනවා. ඒ සාමාන්‍ය බදුපසු සුද්ධලාභය වන්නේ මම වට කිව්වා. ඒ හැම අවුරුද්දෙම තියෙන සුද්ධලාභ ටික එකතු කරලා අවුරුදු 4ක් නම් තියෙන්නේ 4ෙන් බෙදා ගන්න ඕනේ. එහෙනම් පුතා පල්ලෙන් ලියන්න සමීකරණය බදුපසු සුද්ධලාභය හොයා ගන්න ඕනේ. මං කිව්වා වර්ෂ 4ක ලාභයක් තියෙනවා නම් අවුරුදු 4ෙම ලාභය එකතු කරලා 4ෙන් බෙදා ගන්න ඕනේ. එහෙනම් ඔයාලට ගන්න පුළුවන් වර්ෂ 4ෙම ලාභය උට ගන්න ඕනේ. ඒතර ඔයා එතන ලියා ගන්න මම ටියුට් එකේ තියෙනවා 7 වෙනි පිටුවේ සාමාන්‍ය බදුපසු සුද්ධලාභය කියලා. සමානයි උඩින් ලියා ගන්න ආයෝජනයේ ජීවිත කාලයට අදාළ බදුපසු සුද්ධ ලාභවල එකතුව. බදුපසු සුද්ධ ලාභවල එකතුව. දැන් ඔයාලට මම කිව්වනේ පළවෙනි අවුරුද්දේ සුද්ධ ලාභය 20000යි, දෙවෙනි අවුරුද්දේ සුද්ධ ලාභය 30000යි, තුන්වෙනි අවුරුද්දේ 50000යි, හතරවෙනි අවුරුද්දේ ලක්ෂයයි. වෙන්න මේ වර්ෂ 4 සුද්ධ ලාභය කරන්න ඕනේ. සාමාන්‍ය බදුපසු සුද්ධ ලාභය වෙනවා කිව්වේ එලා වර්ෂ 4ක් නම් 4 සුද්ධ ලාභය දුන්නා. ඒක අපි බෙදාගත්තා. මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ අවුරුදු 4ක් නම් 4ෙන් බෙදුවා. එහෙනම් වර්ෂ ගණනේ බෙදන්න ඕනේ. වර්ෂ ගණනේ බෙදන්න ඕනේ. එහෙනම් පුතාගේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ තියෙනවා සාමාන්‍ය බදුපසු සුද්ධලාභය කියලා. සමානයි ඒක ලියා ගන්න ආයෝජනයේ ජීවිත කාලයට අදාළ බදුපසු සුද්ධ ලාභවල එකතුව. බදුපසු සුද්ධ ලාභවල එකතුව බෙදන්න වර්ෂ ගණනේ බෙදන්න. වර්ෂ ගණනේ බෙදන්න දැන් පුතා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයනවා කිව්වේ සාමාන්‍ය බදුපසු සුද්ධ ලාභය බෙදන්න ඕනේ සාමාන්‍ය ආයෝජනය. සාමාන්‍ය බදුපසු ලාභය හොයන්නේ දැන් මම කිව්වා වර්ෂ ගණනාවක ලාභය දුන්නොත් අවුරුදු 5ක ලාභය දුන්නොත් 5ේම ලාභය එකතු කරා අවුරුදු 5ෙම බෙදුවා. අවුරුදු 8ක ලාභය දුන්නොත් එimhe අවුරුදු 8ේම ලාභය එකතු කරලා 8ෙන් බෙදුවා. එතකොට වෙනස් වර්ෂයක සාමාන්‍ය
බදුපත් සුද්ධ ලාභය කීයද කියලා. අපි බෙදන්න ඕනේ සාමාන්‍ය ආයෝජනේ. දැන් හොයා ගන්න ඕනේ සාමාන්‍ය ආයෝජනේ. සාමාන්‍ය ආයෝජනේ. සාමාන්‍ය ආයෝජනේ හොයන්නේ ආරම්භක මූලික ආයෝජනේ. අපි ව්‍යාපෘතියකට දුන්නා කියලා එතන ලක්ෂ දෙකක් යන්ත්‍රයක් ගන්න අපි දුන්නා ලක්ෂ දෙකක්. ලක්ෂ දෙකක් විතර. මේ ව්‍යාප්ති අවස්ථානයේ මේකේ ලක්ෂයක් ගන්න පුළුවන්. සමහරට සුදුුන්නගී කියන අදහසක් කියනවා. ප්‍රොජෙක්ට් එක අවසානයේ ඒකින් අපිට ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක්. ආයෝජන අවසානයේ ලක්ෂය. එතකොට අපි සාමාන්‍ය ආයෝජනය හොයන්නේ ආරම්භක මූලික ආයෝජනයයි ආයෝජන අවසානයේ එකතු කරනවා. එකතු කරලා බෙදනවා දෙකට. ඒතර මෙතන තියෙන ලක්ෂ 3ක් ලක්ෂ 3 දෙකෙන් බෙදුවා. සාමාන්‍ය ආයෝජනය 1,50,000. ඊළඟට සාමාන්‍ය ආයෝජනය හොයන්නේ මූලික ආයෝජනයයි ආයෝජන අවසානයේ එකතු කරලා දෙකට බෙදා ගන්නවා. මූලික ආයෝජන ව්‍යාප්තිය ලක්ෂ 5ක් ඉදුවා කිව්වොත් එහෙම ඒක තමයි මූලික ආයෝජන වෙන්නේ. ආයෝජන අවසානයේ වෙන්නේ ගණන් වල දෙන්න පුළුවන්. ආයෝජන අවසානයේ. දැන් සුන්ගුන්නගේ ලක්ෂයෙන් දුන්නොත් අවසානයේ ලක්ෂය. ඊළඟ මේ දෙකම එකතු කරලා ලක්ෂ 6 දෙකෙන් බෙදාගත්තොත් සාමාන්‍ය ආයෝජන වල ලක්ෂ 3ක්. එහෙනම් පුතා මම සාමාන්‍ය ආයෝජනයේ හෙව්වේ ආරම්භක මූලික ආයෝජනයේට එකතු කරන්න අවසන් ආයෝජනයයි. අවසන් ආයෝජනයගේ එකතු කරලා බෙදන්න දෙකෙන්. දෙකෙන් බෙදන්න. ඒක නියත අගයක් දෙකෙන් තමයි බෙදා ගන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය ආයෝජනය වන්නේ ආරම්භක මූලික ආයෝජනයට එකතු කරන්න අවසන් ආයෝජනයගේ බෙදා ගන්න දෙකට. එතකොට ගන්න පුළුවන් ඔයාට සාමාන්‍ය ආයෝජනය කියලා. හරි. දැන් පුතා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ සමීකරණය පියාගත්තා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ සමීකරණය ලිව්වා. සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය සාමාන්‍ය ආයෝජනයෙන් බෙදන්න කිව්වා. වැඩි කරා 100. සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය හෙව්වේ ප්‍රොජෙක්ට් එකේ අවුරුදු 5ක හරි අවුරුදු 4ක හරි ආයෝජනයේ ජීවිත කාලය පුරා ලැබෙන බදුපත් සුද්ධ ලාභය එකතු කරා. ඒක ප්‍රොජෙක්ට් එක අවුරුදු 4ක් නම් තියෙන 4ෙන් බෙදුවා. ව්‍යාප්තිය අවුරුදු 5ක් නම් 5ෙන් බෙදුවා. එතකොට වෙනවා ඇවරේජ් එකක් වශයෙන් සාමාන්‍ය වර්ෂයේ සුද්ධ ලාභය කියලා. බෙදන්න ඕනේ සාමාන්‍ය ආයෝජනයෙන්. සාමාන්‍ය ආයෝජනය හෙව්වේ ආරම්භක මූලික අවස්ථාවේ ආයෝජනයයි ආයෝජන අවසන් අවස්ථාවේ අගයක් කියනවනම් සුන්ගුණ අගයක් කියනවනම් දෙකම එකතු කරලා දෙකට බෙදාගත්තොත් සාමාන්‍ය ආයෝජනය මේක සීමෙට කරා නම් ඔයාට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය accounting rate of return හොයාගන්න පුළුවන්. අපි දැන් යමු ගාණක් හදන්න යමු. ගණපත 11 වෙනි ගාන 11 වෙනි ගානේ කියනවා සමාගමක් රුපියල් 1,60,000ක් ආයෝජනය කරමින් ව්‍යාප්තියක් ආරම්භ කිරීම බලාපොරොත්තු වේ. එයින් අපේක්ෂිත වාර්ෂික සුද්ධ ලාභයන් 5ක පරිදි වේ. බලන්න පුතා ගාන හොඳට 1,60,000ක් විතර ව්‍යාප්තිය පටන් ගන්න. වර්ෂ 5ක සුද්ධ ලාභයේ අපේක්ෂිත සුද්ධ ලාභය 5 වේ. කලින් අවුරුද්දේ තියෙනවා අපිට දීලා 20000ක්. දෙවෙනි අවුරුද්දේ 40000යි. තුන්වෙනි අවුරුද්දේ 30000යි. හතරවෙනි අවුරුද්දේ 60000යි. පස්වෙනි අවුරුද්දේ රුපියල් 50000ක සුද්ධ ලාභයක් අපේක්ෂා කරනවා. අපිට කියනවා සාමාන්‍ය ආයෝජනයේට නැත්නම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගන්න කියලා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයනවා කියලා කිව්වේ සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභයෙන් සාමාන්‍ය ආයෝජනයේ බෙදන්න වැඩි කරලා 100. සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය හෙව්වේ සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභයේ සමානයි අපි කරේ ආයෝජනයේ ජීවිත කාලය පුරා තියෙන සුද්ධ ලාභ වල එකතු. මේ අවුරුදු 5ක් නම් අවුරුදු 5ෙම සුද්ධ ලාභ වල එකතු ගත්තා. ආයෝජනයේ ජීවිත කාලයට අදාළ බදුපත් සුද්ධ ලාභ වල එකතුව බෙදන්න ඕනේ.
වර්ෂ ගණනේ ප්‍රොජෙක්ට් එක කරන අවුරුදු 5ක් නම් 5න් බෙදා ගන්න ඕනේ. එහෙනම් අපි ගමු දැන් ජීවිත කාලය පුරාවටම පදුපත් සුද්ධ ලාභ වල එකතු. පළවෙනි අවුරුද්දේ 20000යි, මෙතන 40000ත් එක්ක 60000යි, මේ 30000ත් එක්ක 90000යි, මේ 60000ත් එක්ක 1,50,000යි, මේ 50,000ත් එක්ක ලක්ෂ 2යි. එහෙනම් මෙයාගේ අවුරුදු 5ෙම අපේක්ෂිත සුද්ධ ලාභය ලක්ෂ 2යි. දැන් බෙදා ගන්න ඕනේ අපිට වර්ෂ ගන්න. මෙයා ව්‍යාපෘතිය කරන්න බලාපොරොත්තු වෙන අවුරුදු 5ක්. 5ෙන් බෙදනවා. 5ෙන් බෙදුවොත් සාමාන්‍ය සුද්ධ ලාභ වෙනවා 40000. ඔන්න සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය හොයාගත්තා. සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය හොයාගත්තා 40000යි කියලා. 40000. දැන් ඔයා බෙදන්න ඕනේ සාමාන්‍ය ආයෝජනයේ නෙවෙයි සාමාන්‍ය ආයෝජනයේ සමානයි ආරම්භක ආයෝජනයගේ එකතු කරා අවසන් ආයෝජනයගේ විගොඩ දෙක. දැන් මේ ගානේ කියනවා 1,60,000ක් වේදා ව්‍යාප්තිය පටන් ගත්තා කියලා. නෑ 1,60,000 තමයි ආරම්භක ආයෝජනයේ අවසන් ආයෝජනගේ අවසන් අගය දීලා නැහැ. අපි තුන් බිඳුවයි කියලා. බෙදන්න දෙක. නෑ 1,60,000 දෙකෙන් බෙදුවාම සාමාන්‍ය ආයෝජනය එනවා 80000ක්. එනමුත් සාමාන්‍ය ආයෝජනය වෙන්නේ 80000ක්. එහෙනම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හෙව්වේ සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය. සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය බෙදන්න සාමාන්‍ය ආයෝජනයෙන් 80000න් වැඩි කරා 100ට. වැඩි කරන 100. එතකොට එනවා අපිට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 150ක්. දැන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 150යි. එලා 11 වෙනි උත්තරේ 150ක් එන්න ඕනේ. එහෙනම් පුතා ඔයත් හදාගන්න. ඔයත් හදන්න එතන. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයට විද තියලා තියෙනවා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය බෙදන්න සාමාන්‍ය ආයෝජනයෙන් වැඩි කරන්න 100. මූලික සමීකරණේ මේ විදිහට ලියවෙන්න ඕනේ. ඊළඟට ඔයා හොයාගන්න ඕනේ සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය. එහෙනම් සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය පළවෙනි ලියා ගන්න. සාමාන්‍ය බදුපත් සුද්ධ ලාභය හොයන්නේ ආයෝජනයේ ජීවිත කාලයට අදාළ බදුපසු සුද්ධ ලාභ වල එකතුව බදුපසු සුද්ධ ලාභ වල එකතුව බෙදන්න ඕනේ. වර්ෂ ගන්නේ බෙදන්න ඕනේ. එතකොට වර්ෂ 5ෙම සුද්ධ ලාභය ලක්ෂ 2ක් ආවා. ඒක බෙදන්න ඕනේ වර්ෂ ගන්නේ 5ෙන් බෙදන්න ඕනේ. එතකොට සාමාන්‍ය ඇවරේජ් එකක් වශයෙන් මෙයාගේ සුද්ධ ලාභ වෙනවා 40000. සාමාන්‍ය සුද්ධ ලාභ වෙනවා 40000. සාමාන්‍ය ආයෝජනයේ හෙව්වේ ආරම්භක අවස්ථාවේ මූලික ආයෝජනයට එකතු කරන්න ඕනේ අවසන් ආයෝජනයගේ සුන්දුන්නගයක් තියෙනවා ඒක කරන්න ඕනේ බෙදන්න ඕනේ දෙකට. ඒතර මේකෙදිදී ආරම්භක ආයෝජනයේ 1,60,000යි අවසන් ආයෝජනයක් නැහැ. දැන් දෙකෙන් බෙදාගත්තා නම් අපිට එන 80000ක් සාමාන්‍ය ආයෝජන 80000යි වැඩි කරලා 100. 150ක් එනවා. හරි අපි යමු 12 වෙනි ගානට. 12 වෙනි ගාන අද 12 වෙනි ගාන ඔයා හොඳට කියව ගන්න. මට කලින් හදන්න බලන්න. ඔයා මට කලින් හදන්න මමත් හදන්න. 12 වෙනි ගාන බලා ගන්න හොඳට. එතන කියනවා යන්ත්‍රයේ මිල 3,50,000යිලු ආයෝජන අවසන් නැගේ 50,000ක් වේ ඇස්තමේන්තු කරලා තියෙනවා. වර්ෂ 5ක සුද්ධ ලාභේ පාතේ. සමීකරණ ලියලියාම හදන්න. එතකොට ඔයාලට මතක තියෙනවනේ. අපෙන් අවශ්‍ය වන්නේ කියලා තියෙන එතන ලියන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතේ. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඒ සමීකරණ ලියන්න
ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි. සාමාන්‍ය බදුපත සුද්ධ ලාභය මෙතන සාමාන්‍ය ආයෝජනයේ වැඩි කරන්න 100ට. හරි වා හදන්න බලන්න. අපිට ඕනේ හොයාගන්න සාමාන්‍ය බදුපත සුද්ධ ලාභය. ඒතර සාමාන්‍ය බදුපත සුද්ධ ලාභය වෙන්නේ ආයෝජනයේ ජීවිත කාලයට අදාළ බදුපත සුද්ධ ලාභ වල එකතුව. වර්ෂ 5ේම බදුපත සුද්ධ ලාභ වල එකතුව. වර්ෂ ගණනේ බෙදන්න ඕනේ. ඒතර අවුරුදු 5ේම සුද්ධ ලාභ වෙනවා 30000යි 80000යි 40000 ලක්ෂ 20000යි මේ 80000ත් එක ලක්ෂ 2යි 50,000 2,50,000 वर्ष 5යි බජට් එක කරන් ඉතින් අවුරුදු 5ක් එන සාමාන්‍ය සුද්ධ ලාභ වෙනවා 50,000ක් සාමාන්‍ය සුද්ධ ලාභ වෙනවා 50,000ක් දැන් උනේ සාමාන්‍ය ආයෝජනය හොයන්න ඒකේ උගේ අපි ආරම්භක මූලික ආයෝජනයේ ඒ ගානික 3,50,000ක් වෙලා ව්‍යාපෘතිය පටන් ගන්නවලු 3,50,000ක් වෙලා ව්‍යාපෘතිය පටන් ගන්නවා අවසන් ආයෝජනයේ ගිලියොත් 50,000යි සුන්දුනගේ වෙන්නේ යකඩ බඩුව වලට පුරලා ගඩමුවගේ කියලා ගස්සක් ගන්නවා අවසානට 50,000ක් හොයාගන්න පුළුවන් ඒක බෙදන්න ඕනේ දෙකකින් 3,50,000 ලක්ෂ 4 දෙකෙන් බෙදුවා නම් सामान्य आयोजन इनोमा लक्ष देगा सामान्य आयोजन लक्ष देगा इना 100ට කීයද 50,000 ලක්ෂ දෙකකින් බෙදන්න වැඩි කරන්න 100ට සිරිසි පාක් ලැග් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ සිරිසි පහයි. හරි. ඔයා හදන්න බලන 13 වෙනි ගානත් 13 අතර මේක ලේසි. එච්චර අමාරු එකක් නෙමෙයි. 13 වෙනි එකත් හදන්න තනින් බලන්න. 13. ගාන හොඳට කියව ගන්න. ලක්ෂ 8ක් යොදා ව්‍යාපෘතිය පටන් ගන්නවලු ආයෝජන අවසන්ගේ ලක්ෂ 2යි කියනවා වර්ෂ 5 අපේක්ෂිත ලාභේ පාදේ හොවන්න බාන තනියම අපිට ඕනේ හොයාගන්න සාමාන්‍ය බදුපසු සුද්ධ ලාභේ එලම් वर्ष 5ේම ලාභය එකතු කරලා 5ෙන් බෙදා ගන්න ඕනේ. वर्ष 5ේම ලාභය එකතු කරන්න. 3යි 25යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ලක්ෂ 10යි. බෙදන්න ඕනේ අවුරුදු 5ක් තියෙනවා. එතන අවුරුදු 4යි නම් ගියාපති වෙන්නේ 4ෙන් තව බෙදා ගන්න ඕනේ. එතන අවුරුදු 5ක් सामान्य वार्षिक शुद्ध लाभය ලක්ෂ 2යි. පාට හොයාගන්න ඕනේ සාමාන්‍ය ආයෝජනයේ හෙව්වේ මූලික ආයෝජනයට එකතු කරන අවසන් ආයෝජනයේ බෙදා ගන්න ඕනේ දෙකට. මූලික ආයෝජනයේ ලක්ෂ 8ක් යොදා ව්‍යාපෘතිය පටන් ගන්නෙ අවසන් ආයෝජනයේ ලක්ෂ 2යි. බෙදන්න දෙකකින්. ලක්ෂ 10
දෙකෙන් බෙදුවා නම් ලක්ෂ 5යි. මූලික ආයෝජනය සාමාන්‍ය ආයෝජනයනවා ලක්ෂ 5ක්. මේක සුළු කරන්න ගිය උත්තරය 40ක්. 40ක්. 13 වෙනි එකට ගිණුම් කරන ප්‍රතිලාභ වෙනවා 40ක්. 40යි. දැන් ඔයා මේ ව්‍යාපෘතිය පටන් ගද්දිම හිතුවනම් අඩුම වශයෙන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 30%ක්වත් 30%ක්වත් වෙනවනම් මම මේ ව්‍යාපෘතිය තෝරගන්නවා කියලා හිතනවා. මුලින් මෙතන ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 30%ක්වත් වෙනවනම් මම මේ ප්‍රොජෙක්ට් එක තෝරගන්නවා. එහෙම හිතන අවස්ථාවක ඔයා මෙහෙම ගන්න කියලා බලන්න. දැන් 40ක් එනවා. එහෙනම් මම ව්‍යාපෘතිය තෝරගන්න පුළුවන්. මට පුළුවන්. මම බලාපොරොත්තු 30යි. නමුත් දැන් 40ක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත ලැබෙනවා. මම යෙදුම් මුදලට මට 40ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙනම් මම මේ ප්‍රොජෙක්ට් එක තෝරගන්නවා. හැබැයි ඔයා හිතුවනම් මට 50ක් ලැබෙන්න ඕනේ කියලා. මුලින් හිතුවා මම යෙදුම් වලට 50ක්වත් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත ලැබෙන්න ඕනේ කියලා. එහෙම හිතලා මම ගන්න එක අරන් ගියා. දැන් ආව 40. මම බලාපොරොත්තු වෙන 50. දැන් මම බලාපොරොත්තු වෙන ගන්න. එහෙනම් මේ ප්‍රොජෙක්ට් එක අපි තෝරගන්නේ. ඊළඟ මේ තනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඔයා කලින් ප්ලෑන් කරලා හිටියනම් මම හිතන් හිටපු ගානට වඩා වැඩි නම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය මම හිතපු ගානට වඩා වැඩි නම් මම ව්‍යාපෘතිය තෝරගන්නවා. මම හිතන් හිටපු ගානට වඩා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය අඩුයි නම් එහෙනම් මම ප්‍රොජෙක්ට් එක තෝරගන්නේ. එහෙනම් ඔයාට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හරි අපි යමු 14 වෙනි ගාන හදන්න. 14 වෙනි ගාන. හරි බලමු. ඒ ව්‍යාප්ති සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත. මට ඕනේ සාමාන්‍ය සුද්ධ ලාභය හොයාගන්න. සාමාන්‍ය සුද්ධ ලාභය මේ එතන අවුරුදු 5ක් තියෙනවා. පහෙම ලාභය තුවලා පහෙන් බෙදා ගන්න ඕනේ. ලක්ෂ 6යි ලක්ෂ 9යි. එතන එනකොට 1500යි. මේ 800ත් එක්ක 2300යි. 700ට 3000යි. 4000. අවුරුදු 5ම ලාභෙ දිනවා 4000ක්. පහෙන් බෙදුවා නම් 800ක් තියෙනවා. සාමාන්‍ය සුද්ධ ලාභය 800යි නැත්නම් ලක්ෂ 8යි. මෙතනෝට සාමාන්‍ය ආයෝජනයේ මූලික ආයෝජනය එකතු කර අවසන් ආයෝජනයේ බෙදුව දෙකට. මූලික ආයෝජනය ලක්ෂ 4යි. ආයෝජන අවසන් අඩියක් නැහැ. මූලික ආයෝජනයේ අවසන් ආයෝජනය එකතු කරලා බෙදුව දෙකට. ලක්ෂ 2යි. 100ට නම් 100ට 400ක් එනවා. 400ක්. 400ක් සාමාන්‍ය සුද්ධ ලාභය ලක්ෂ 8යි. සාමාන්‍ය ලාභය ලක්ෂ 2යි. 400ක් එනවා. අපි දීප් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපිට උත්තර ගන්න ඕනේ සාමාන්‍ය සුද්ධ ලාභය. දැන් වර්ෂ 5ම ලාභය උතුවලා 5න් බෙදා ගන්න ඕනේ. 500යි 1200යි 1700යි 800ත් එක්ක 2500යි 800යි 3000යි 3000 පහෙන් බෙදුවා නම් 600යි ලක්ෂ 6යි ලක්ෂ 6යි බෙදන්න ඕනේ සාමාන්‍ය ආයෝජනයේ මූලික ආයෝජනයේ ලක්ෂ 4යි අවසන් ආයෝජනයක් නැහැ බෙදන්න දෙකට ලක්ෂ 2යි 300ක් 300 එනමුත් A වලට එනවා 400ක් B වලට එනකොට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 300ක් ප්‍රෝමිලක්කන් දෙකින් අහනවා තෝරාගත යුතු යන්ත්‍රයක මත කියලා. එලා ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් නම් දෙකක් හෝ කීපයක් සම්බන්ධයෙන් නම් වැඩිම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් ලැබෙන ව්‍යාපෘතිය තෝරා ගන්න ඕනේ. එහෙනම් වැඩිම තියෙන්නේ 400 කියන
A කියන ව්‍යාපෘතිය. එහෙනම් ඔයා ලියන්න ඕනේ එතනද A ව්‍යාපෘතිය. තවදුරටත් උන්න ලියන්න පුළුවන්. වැඩිම කිනුම් කරන ප්‍රතිලාභයක් අනුපාතයක් ඇති. වැඩිම කිනුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් ඇති. A ව්‍යාපෘතිය තෝරාගත යුතුය. A ව්‍යාපෘතිය තෝරාගත යුතුය. ගෙනුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ වාසි. ගෙනුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ වාසි. එතකොට මේ ගණනය කරන්න පහසුයි. ලේසියෙන් ගණනය කරන්න පුළුවන්. එහෙනම් එකක් කියන කරුවක් දාලා පහසු හා සරල ක්‍රමයක් වීම කරුවක් දාලා ලියන්න. පහසු හා සරල ක්‍රමයක් වීම එක වාසියක් ලියන්න. පහසු හා සරල ක්‍රමයක් වීම. දෙවෙනි එක ලියන්න අපි වැඩිම එකක් ලැබෙන එක තමයි තෝරගන්නේ. එහෙනම් වැඩි ප්‍රතිලාභයක් සහිත ආයෝජනයේ තෝරා ගැනීම පහසු වීම වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ව්‍යාපෘතිය තෝරා ගැනීම පහසු වීම ඊළඟ දින පුතා මාතෘකාවක් ගෙනුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ අවාසි කියලා. එතකොට අපි අනාගතයේ හම්බෙන්න මේ ලාභය ගැන අපිට ඇත්තටම ස්කෝර් එකක් නැහැ. නේද? එතන පොඩි අවදානමක් තියෙනවා. අනිත් එක මේ ලක්ෂ 10යි කියලා හිතුවට දැන් හම්බෙන ලක්ෂ 10 තරම් වටින්නේ අවුරුදු 5කට පස්සේ හම්බෙන මුදලේ අගිය ඔච්චර වටින්නේ. ඊළඟ මේ මුදලේ කාලීන අගිය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක අපිට අවාසියක්. එන එකක් ලියන්න. මුදලේ කාලීන අගිය පිළිබඳ සැලකිලිමත් නොවීම. මුදලේ කාලීන අගිය පිළිබඳ සැලකිලිමත් නොවීම ඒක අවාසියක්. මුදලේ කාලීන අගිය පිළිබඳ සැලකිලිමත් නොවීම. දැන් පුතන් මෙතන ගත්තේ අපේක්ෂිත සුද්ධ ලාභය. සුද්ධ ලාභය හැදෙන්න පුළුවන් ණයට පුළුවන්. නේද? ණයට පුළුවන් සුද්ධ ලාභය ලැබෙන්න පුළුවන්. ලාභයක් ලැබෙන්න පුළුවන්. ඒ සල්ලි හම්බුනේ නැත්තම්. අපි මෙතන පුතන් මුදල් ප්‍රවාහය ගැන හිතුවේ නෑ. මුදල් ලැබෙනව නැද්ද කියලා හිතුවේ නෑ. ඒක අවාසියක්. එහෙනම් තව එකක් කියන්න. මුදල් ප්‍රවාහ පිළිබඳ සැලකිලිමත් නොවීම. මුදල් ප්‍රවාහ පිළිබඳ සැලකිලිමත් නොවීම. මුදල් ප්‍රවාහ පිළිබඳ සැලකිලිමත් නොවීම අවාසියක්. ඊළඟ මාතෘකාවක් තියෙනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය මත තීරණ ගන්න ආකාරය. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය මත තීරණ ගන්න ආකාරය. ඒතර එකක් ඔයාලට මම කිව්වා කලින් ගානේ මම කිව්වා අපි හිතන් ඉඳලා 30ක් ලැබුණොත් මම මේ බජට් එක තෝරගන්නවා කියලා. ගාන හදනකොට ආවා 40ක්. එහෙනම් මම කලින් හිතුව ගානට වඩා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය වැඩි නම් අපි මේ ව්‍යාපෘතිය තෝරගන්න. එහෙනම් එකක් ලියන්න තරුවක් දාලා එතනින් තරුවක් දාලා ලියන්න. අනවවෙනි පිටුවේ තියෙනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය මත තීරණ ගන්න ආකාරය කියලා. ඉතින් පළවෙනි තරුවේ ලියන්න පූර්ව නිගමනය කළ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ආයෝජන ප්‍රතිලාභ අනුපාතයක් ඇති විටක ආයෝජන ප්‍රතිලාභ අනුපාතයක් ඇති විටක ඊට වඩා වැඩි ආයෝජන ප්‍රතිලාභ අනුපාතයක් ලැබේ නම් ඊට වඩා වැඩි ආයෝජන ප්‍රතිලාභ අනුපාතයක් ලැබේ නම් ව්‍යාපෘතිය පිළිගත යුතුය. නැත්නම් ආයෝජනය පිළිගත යුතුය. කලින් නිගමනය කළ අගයට වඩා වැඩි උත්තරයක් ලැබෙනවා නම් ව්‍යාපෘතිය තෝරගන්න ඕනේ කියලා මේ කියන්නේ. ව්‍යාපෘති දෙකක් හෝ කීපයක් සම්බන්ධයෙන් යන්නේ එක ආයෝජන අවස්ථා දෙකක් හෝ කීපයක් සම්බන්ධයෙන්
ආයෝජන අවස්ථා තතර උදාලියන්ට ආයෝජන අවස්ථා දෙකක් හෝ කීපයක් සම්බන්ධයෙන් තීරණ ගන්නා විට වැඩිම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් සහිත ව්‍යාපෘතිය තෝරාගත යුතුය. දැන් කලින් ගානේ ආවා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ B වල 300යි. ඒකේ 400යි. දැන් වැඩිම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් ලැබෙන ව්‍යාපෘතිය තෝරාගත යුතුය. දැන් පුතා අපි කතා කරේ කලමනාකරුවන් ගනු ලබන දිගු කාල තීරණ තමයි වැදගත්ම තීරණ කිව්වා. ආයෝජන තීරණ ක්‍රියාවලියක් ගැන මම වඩ කිව්වා. එතන කිව්වා විකල්ප ආයෝජන හඳුනා ගන්න ඕනේ. මුලින්ම විකල්ප ආයෝජන අවස්ථා දෙක තුනක් තියෙනවා. අපි අන්නේ විකල්ප ආයෝජන අවස්ථා හඳුනා ගන්න ඕනේ කිව්වා. එක්සෑම් එකේ නම් අඳුරගත් එක දෙනවා ඔයාලට. මෙන්න මේ ප්‍රොජෙක්ට් තමයි යා කරන්න යන්නේ කියන්නේ. ඒ නිසා ඒක එච්චර ගැටලුවක් නෙමෙයි. දෙවෙනි එක තමයි මුගල්ප ඇස්තිමේන්තු කරන්නේ. කොච්චර මුදලක් ගලාගෙන යනවද? කොච්චර මුදලක් ගලාගෙන යනවද? ඒක ඇස්තිමේන්තු කරගන්න ඕනේ. ඊළඟ විකල්ප ආයෝජන ඇගීම් ලක්කදීම කොයි ව්‍යාපෘතියද තෝරගන්නේ? ව්‍යාපෘතිය තෝරගන්න ක්‍රම තුනක් ඔයාලට උගන්වනවා කිව්වා. එකක් තමයි පිළිගෙවුම් කාලය. ඒක අපි ගිය සතියේ කතා කරා. කලින් පාඩමේ කතා කරා. ඊළඟ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඒකත් මම මේ පාඩමේ කතා කරා. අන්තිම එක තමයි සුද්ධ වර්තමාන net present value එක. ඒක තාම කතා කරේ නැහැ. මොකක් හරි ක්‍රමයකට ව්‍යාපෘතියක් අපි තෝරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒතර ආයෝජන තීරණ ක්‍රියාවේ වැදගත්ම පියවරයන් දෙකයි. අපි මේ පාඩම් පුරාට කතා කරන මෙන්න මේ කාරණා දෙක ගැන මුදල් ප්‍රස්තමේන්තු කිරීම ගැන තාම මම ඒක කරේම නැහැ. දෙවෙනි අපි මේ තුන්වෙනි එක කතා කරන්න ඕන කිව්වේ විකල්ප ආයෝජන ඇගීම් ලක් කිරීම කොහොමද ප්‍රොජෙක්ට් එක තෝරගන්නේ කියලා සිල්ප ක්‍රම තුනක් පාවිච්චි කරනවා. දුව එකක් තමයි පිළිගෙවුම් කාලය, ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය, සුද්ධ වර්තමානදී. දැන් පිළිගෙවුම් කාලය ගන්නේ කරා කලින් පාඩමේ. ආයෝජන තීරණ පළවෙනි කොටසේ මම කතා කරා ජීදෝ මුදල ආවරණ වීමට ගත වන කාලය වෙන විදිහ. දැන් මම මෙතින් වට ඉගැන්වුවේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයාගන්න. සාමාන්‍ය සුද්ධ ලාභය සාමාන්‍ය ආයෝජනෙ බෙදලා වැඩි කරා 100ට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය අනුව කොහොමද ව්‍යාපෘතිය තෝරගන්නේ කියලා. එතන තියෙන අන්තිම කාරණේ තමයි සුද්ධ වර්තමානගේ NPV net present value. අපිට දැන් තියෙන්නේ සුද්ධ වර්තමානගේ ගණනය කරන්න. අපි යමු එතනද.